දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ DP Education පාඩම් මාලාව හරහා අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 3 ශ්‍රේණියට අදාළ පොතෙහි අපිට නිර්දිෂ්ට පෙළ පොතෙහි 4 වෙනි පාඩමට අදාළ ව්‍යාකරණ කොටස. 4 වෙනි පාඩමට අදාළ ව්‍යාකරණ කොටස තමයි සර්වනාම වර්ණගීම. සර්වනාම වර්ණගීම. එතකොට අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මොනවද සර්වනාම කියලා කියන්නේ? එතකොට සර්වනාම වර්ණගීම් සිද්ධ වෙන්නේ කොහොමද කියන මේ දේවල් පිළිබඳව අපි අද දවසේදී මේ පාඩමෙන් කතා කරනවා. සර්වනාම වර්ණගීම කියන කොටසට එන්න ඉස්සර අපට මේ 4 වෙනි පාඩමේ පුංචි පාලි කතාවක් තියෙනවා. චතුත්ථෝ පාඨෝ 4 වෙනි පාඩම. චතුත්ථෝ පාඨෝ 4 වෙනි පාඩම. ඒ කතාවේ මාතෘකාව විදිහට දීලා තිනවා අස්සමෝ කියලා කියන්නේ ආශ්‍රමය. ආශ්‍රමය එහෙම නැත්නම් පන්සල කියලා කියන්නත් පුළුවන්. අපිට ආශ්‍රමය, පන්සල, විහාරස්ථානය. මේ ආශ්‍රමය ඇවිල්ලා තාපසානං අස්සමෝ. අයං පන තාපසානං අස්සමෝ. මේක ඇවිල්ලා තාපසයන්ගේ ආශ්‍රමයක්. අයං පන මෙය වනාහි තාපසානං අස්සමෝ තාපසයන්ගේ ආශ්‍රමයක්. අයං පන්නශාලා. අයං කියලා කිව්වේ මේක මෙය. පන්නශාලා පන්සලකි. බලන්න පන්සල කියන එකට කියන වචනය තමයි පන්නශාල පන්සල. පන්න කියන්නේ කොළ. පන්න කියලා කියන්නේ කොළ. ශාලා කියලා කියන්නේ ශාලා. එතකොට පන්සල කියන්නේ කොළාතු වලින් වහලා තියෙන ශාලාවට ගේට. ඒක තමයි පන්සල. දැන් නම් කොළාතු වලින් වහලා නැහැ. උළු වලින්, සීට් වලින් නේද? කොහොම හරි ඉස්සර පන්සල පර්ණශාලාව එහෙම නැත්නම් පාලියෙන් පන්නශාලා කියලා කියන්නේ කොළාතු වලින් වහපු සෙවිලි කරපු ගෙය කියන එකයි. හොඳයි. අස්මින් අස්සමේ ජනා සබ්බේ පසවෝච සකුණාච සන්තුට්ටා නිවසන්ති. අස්මින් අස්සමේ මේ අසපුෙහි මේ ආශ්‍රමයෙහි ජනයෝ සබ්බේ එතන පොඩි මුද්‍රණ දෝෂයක් මෙතන ලු අකුර තියෙන්න ඕන. සබ්බේ සියලු පසවෝ කියලා කියන්නේ සිව්පාවෝ. සකුණාච කුරුල්ලෝද සන්තුට්ටා නිවසන්ති සතුටු වූවාහු වාසය කරති. මේ ආශ්‍රමයේහි මිනිස්සු ඉන්නවා, සිව්පාසත්තු ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා. ඉතින් මේ අය හැමෝම බොහොම සතුටෙන් වාසය කරනවා. මේ ආශ්‍රමයේ තියෙන දේවල් බහවෝ රුක්ඛා ඉමස්මින් සම්ති. ඉමස්මින් සම්ති මෙහි වෙති මොනවද? බහවෝ රුක්ඛා බොහෝ ගස්. මේ පන්සලේ තියෙනවා, මේ ආශ්‍රමයේ තියෙනවා බොහෝ ගස් නේද? රුක්ඛා පන කියලා කියේ වනාහි. රුක්ඛා ගස් වනාහි. සාඛාහි විටපේහිච සජ්ජිතා. සාඛ කියලා කියන්නේ අතු. විටප කියලා කියන්නේ
රිකිලි සාකාහි අතු වලින් විටපේහි රිකිලි වලින් සජ්ජිතා සරසලා තියෙනවා. ඒ කියන්නේ අමුතුවෙන් ගිහිල්ලා හදලා සරසලා නෙවෙයි මේ ගස්වල අතු ඇවිල්ලා රිකිලි ඇවිල්ලා බොහෝම ලස්සනට තියෙනවා කියන එකයි කියන්නේ. එතකොට ගහක් වුණාම අතු රිකිලි තියනවා ගොඩක්. එතකොට ගහක් ලස්සන වෙන්නේ ගොඩාක් අතු රිකිලි දාලා වටේටම බොහොම ලස්සනට තිබුණාම. මේ ආශ්‍රමයේ තියෙන ගස් ඒ විදිහේ ඒවා. තහින් නිසින්නා පක්ඛිනෝ නිරන්තරං මధుරං කූජන්ති. තහින් නිසින්නා එහි හිඳින්නා වූ එහි ඉන්නා වූ කොහෙද අර ගස්වල ලස්සනට අතු රිකිලි දාලා තියෙන ගස්වල ඉන්න කුරුල්ලෝ පක්ඛිනෝ පක්ෂීහු නිරන්තරං නිරන්තරං කියලා කියන්නේ නිරතුරුවම හැම වෙලේම මధుරං කූජන්ති මිහිරිව නාද කරනවා ලස්සනට නාද කරනවා. කුරුල්ලෝ ගොඩාක් හිටපුවාම එක එක කුරුල්ලෝ එක එක විදියට නාද කරන්නේ. ඉතින් ලස්සනට ඒ කුරුල්ලන්ගේ සද්දේ ඇහෙනවා. රුක්ඛානං පන්නානි හරිතානි. රුක්ඛානං ගස්වල පන්නානි කොළ හරිතානි කොළ පාටයි. රුක්ඛානං පන්නානි හරිතානි ගස්වල කොළ පාටයි නේද? ඒ කියන්නේ ලස්සනට හැදිලා තියෙනවා හොඳට වැස්ස තියෙනවා කොළ පාට වෙලා මැරිලා නැහැ. පුප්පානි පලානිච තරුණං විභූෂණානි භවಂತಿ. පුප්ප කියලා කිව්වේ මල් නේද? පුප්පානි බහු වචනය මල්. පලානි ගෙඩි මලුයි ගෙඩි. තරුණං තරු කියලා කියන්නේ ගහ. තරුණං ගස්වල විභූෂණානි භවಂತಿ සැරසිලි වෙති. මල් ගෙඩි හැදිලා මේ ගස් හරියට සරසලා වගේ එක එක විදිහේ ලස්සන ලස්සන මල් ගෙඩි. අයං ගංගා මේ ගඟ පන වනාහි. අයං ගංගා පන මේ ගඟ වනාහි අස්සමස්ස පුරතෝ ආශ්‍රමයට ඉදිරියෙන් අස්සමස්ස පුරතෝ සංදති ගලාබසි ගලයි. ගංගාවක් තියෙනවා මේ ගංගාව ආශ්‍රමයට ඉදිරියෙන් ලස්සනට ගලාගෙන යනවා. පච්චිමාය දිසාය මහා පබ්බතෝ. පච්චිමාය කියලා කියන්නේ පශ්චිම දිසාව. ඉස්සරහින් ගංගාව ගලනවා ආශ්‍රමයට පිටුපසින් පච්චිමාය දිසාය පිටුපස දිසාවෙන් මහා පබ්බතෝ මහා පර්වතයක් තියෙනවා. මහා කන්දක් මහා පර්වතයක් මහා කන්දක්. ගංගා පන තතෝ සමුබ්බූතා. ගංගා පන මේ පන කියන වචනේ අපිට දැන් දෙතුන් වතාවක්ම හම්බ වුණා. පන කියන එකේ තේරුම තමයි වනාහි. මේ ගංගාව වනාහි තතෝ එයින් සමුබ්බූතා හටගෙන ඇත්තේය. කොහෙන්ද තතෝ කියලා කිව්වේ? එයින් මේ කන්දෙන් මහා පබ්බතු මහා පර්වතයෙන් තමයි ඔය ගංගාව හටගෙන ගලාගෙන බසින්නේ. තස්මින් ජලං නිම්මලං මధుරංච. තස්මින් ජලං
එහි ජලය අර ගලාගෙන යන ගංගාවේ ජලය නිම්මලං නිර්මලද මధుරංච මිහිරිද වෙයි. ඒ ගලාගෙන යන ගංගාවේ ජලය නිර්මලයි පිරිසුදුයි. ඒ වගේම හරි රසයි මිහිරි. ජල ජීවිනෝ අනේක මච්ඡාදයෝ අස්සං ජීවಂತಿ. ජල ජීවිනෝ ජලේ වාසය කරන අයට කියන අපි ජලජ ජීවීන් කියලා නේද? ජල ජීවිනෝ ජලේහි වාසය කරන ජීවීන් අනේක මච්ඡාදයෝ අනේක මච්ඡාදයෝ නොඑක් විවිධ මාළු අස්සං මෙහි කියලා කිව්වේ මේ ගංගාවේ. අස්සං මෙහි එහෙම නැත්නම් මේ ගංගාවේ ජීවಂತಿ ජීවත් වෙති. ජල ජීවීන් නොඑක මසුන් මේ ගංගාවේ ජීවත් වෙනවා. ජල ජීවිනෝ අනේක මච්ඡාදයෝ අස්සං ජීවಂತಿ. කමලානි තං අලංකරොන්ති. කමලානි කිව්වේ නෙළුම් මල්. කමලානි නෙළුම් මල්. තං අලංකරොන්ති. තං කියලා කිව්වේ එය. අලංකරොන්ති අලංකාර කරයි. අලංකරොන්ති අලංකාර කරයි. එය කියලා කිව්වේ ඒ ගංගාව. ඒතර ගංගාවේ නෙළුම් හැදිලා තියෙනවා. ඒ නෙළුම් වලින් ගංගාව අලංකාර කරනවා. තාපසානං දාරකා. තවුසන්ගේ දරුවෝ. තාපසානං දාරකා. මේ තවුසන්ගේ දරුවෝ පච්චූසේ නිදදං විහාං උත්තිට්ඨන්ති. මෙතන මුද්‍රණ දෝෂයක් විහාය කියලා එන්න ඕනි. නිද්දං විහාය අතහැර උත්තිට්ඨන්ති අවදි වෙති. පච්චූසේ අලුයම තවුසන්ගේ දරුවෝ අලුයම තාමත්ම උදේ නින්ද හැරලා නිදාගන්න නැතුව ඉක්මනට අවදි වෙනවා. මුඛ පක්ඛල නාදින් කත්තුං ගංගංච ගච්ඡanti. මුඛ පක්ඛල නාදින් මුව දෙවීම් ආදිය සඳහා. කත්තුං මුව දෙවීම් ආදිය කරන්න කිරීමට ගංගංච ගච්ඡanti ගංගාවටද යනවා. මේ කට්ටිය මූණේම හොදන්න ගංගාවට යනවා. තේ ඔව්හු තත්ත නහාත්වා එහි නා. ඒ දරුවෝ අර ගංගාවට ගිහිල්ලා ගංගාවේ නානවා. තත්ත නහාත්වා එහි නාලා පන්නසාලං ආගච්ඡanti පන්සලට එති. ආගච්ඡanti එති. මේ දරුවෝ උදේ පාන්දර අලුයම අර ගඟෙන් නාලා උණ හොදාගෙන පන්සලට එනවා. අයං දාරකෝ පන. අයං මේ දාරකෝ දරුවා පන වනාහි ගංගාය තටේ උපවිසති. ගං තෙරෙහි ගංගාය තටේ ගංගාවේ තෙරේ උපවිසති හිඳි. මේ දරුවා ගංගා තෙරේ තමයි වාසය කරන්නේ. සෝ ආකාසං ඕලෝකෙත්වා සූර්යං වන්දති. මේ දරුවා මොකද කරන්නේ? සෝ ඔහු හෙතෙම
ආකාසං ඕලෝකෙත්වා අහස බලා අහස දිහා බලලා සූර්යයන් වන්දති සූර්යයා වඳිනවා. එතකොට මේ ආශ්‍රමය ඇවිල්ලා හින්දු ආශ්‍රමයක්. සූර්ය වන්දනාව කරනවනේ උදේම ළමයි. එතකොට ගංගාවකින් නාලා උදේම සූර්ය නමස්කාර කරනවා. ඒකයි මේ කරන්නේ. යං කිංචි වදමානෝ අධෝමුකෝ තෝකං නිසීදති. යං කිංචි වදමානෝ යමක් කියමින් යම් කිසි දෙයක් කියමින් අධෝමුකෝ මුහුණ යටට හරවගෙන අධෝමුකෝ තෝකං නිසීදති ටික වෙලාවක් තෝකං ටික වෙලාවක් නිසීදති හිඳිනවා. සංස්කෘත පාඨ වේද ගීතිකා වගේ ඒවා කියනවා ඇති නේද? ඉතින් මොනවා හරි කියමින් ටික වෙලාවක් එයා ඉන්නවා. අනන්තරං ඊට පස්සේ අනතුරුව සදාරකෝ ඒ දරුවා පන්නසාලං ගච්ඡති පන්සලට යයි. පන්නසාලං ගච්ඡති පන්සලට යයි. හොඳයි. එතකොට මේ අස්සමෝ කියලා කියපු කතාවේ පාලි පාඨය කියමින් අපි ඔය තේරුම් ගන්න උත්සාහ කරේ. ඊළඟට අපේ පොඩි හාමුදුරන් වහන්සේලා මෑණිවරු ශිෂ්‍යෝ බලන්න මෙතන පොඩි වාක්‍ය ටිකක් තියෙනවා. අහං මයිහං පුත්තස්ස පොත්තකං දදාමි කිං ත්වං අම්මහාකං ගේහං ආගච්ඡසි ඉදං මේ රට්ටං ඉදං තේ රට්ටං මගෙත් එක්ක කියමු බලන්න අපේ පොඩි හාමුදුරුවෝ. අහං මයිහං පුත්තස්ස පොත්තකං දදාමි කිං ත්වං අම්මහාකං ගේහං ආගච්ඡසි ඉදං මේ රට්ටං ඉදං තේ රට්ටං. මේ වාක්‍යවල විශේෂත්වයක් තියෙනවා. මයිහං අම්හාකං ත්වං මේ තේ මේ වගේ වචන ටිකක් ඉදලා තියෙනවා මේ වාක්‍යය. එතකොට මේවා විශේෂ වචන. දැන් මයිහං කියලා කියන්නේ මගේ, අම්හාකං කියලා කියන්නේ අපගේ, අම්හාකං අපගේ, මේ මාගේ, තේ කියන්නේ ඔබගේ, අහං මම මයිහං පුත්තස්ස පොත්තකං දදාමි මගේ පුතාට පොතක් දෙමි. කිං ත්වං අම්මහාකං ගේහං ආගච්ඡසි කිම නුඹ අපේ ගෙදරට එයිද එහිද? ඔබ අපේ ගෙදරට එනවද? ඉදං මේ රට්ටං මෙය මාගේ රටයි. ඉදං තේ රට්ටං මෙය ඔබගේ රටයි. එතකොට මේකේ විශේෂ වචන කීපයක් තියෙනවා. මේ වචන වලට කියනවා අපි සර්වනාම කියලා. මේ වචන වලට අපි කියනවා සර්වනාම කියලා. මොනවද කියන්නේ? සර්වනාම. අපි මේ වචන වලට කියනවා සර්වනාම කියලා. ඇයි සර්වනාම කියලා කියන්නේ? ඇයි සර්වනාම කියලා කියන්නේ? හැමෝටම පොදුවේ භාවිතා වෙන නම, වචනයක්, නාමයක්. දැන් මයිහං කියලා කියන එක මට කියන්නත් පුළුවන්,
මෙතන ඉන්න පොඩි හාමුදුරන්ටත් කියන්න පුළුවන් මයිහන් කියලා. මගේ කියලා. ඒ වගේම මේ මෑණියොන්ටත් කියන්න පුළුවන් මගේ කියලා. එතන ඉන්න ශිෂ්‍යයෙකුටත් කියන්න පුළුවන් මගේ කියලා. ඒකට අපගේ කියන එකත් එහෙමයි. දැන් අපි ගුරුවරු ටික කියනවා අපගේ කියලා. ශිෂ්‍යෝ කියනවා අපගේ කියලා. එතකොට ඒක ඔක්කොටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සර්වනාම කීපයක් තියෙනවා. අපි අද දවසේ අඳුනා ගන්න උත්සාහ කරන්නේ මේ සර්වනාම මොනවද? සර්වනාම වර්ණගීම් කොහොමද කියලායි. සර්වනාමයක් කියලා කියන්නේ නාමයක් වෙනුවට යොදන නාම විශේෂයක්. නාමයක් වෙනුවට යොදන නාම විශේෂයක් තමයි සර්වනාමයක් කියලා කියන්නේ. නාමයක් වෙනුවට යොදන විශේෂ නාමයක්. අපි බලමු ඉස්සරහට උදාහරණ අරගෙන. එතකොට මේ නාම සර්වනාම කියන ඒවා ලිංගත්‍රේම වර්ණගෙනවා. සර්වනාම කියලා කියන ඒවා ලිංගත්‍රේම වර්ණගෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔහු කියන එක අපි ස්ත්‍රී ලිංගයට කිව්වොත් එහෙම ඇය. එතකොට නපුංසක ලිංගයට කිව්වොත් එහෙම මේක. ඔය විදිහට ලිංගත්‍රේම මේක වර්ණගෙනවා. අපි අඳුර ගන්න ඕනි සර්වනාමයක් කියලා කියන්නේ නාමයක් වෙනුවට යොදන නාම විශේෂයක්. එතකොට සර්වනාම කියලා කියන එකේ තේරුම තමයි සර්ව කියන්නේ හැමෝටම පොදුවේ භාවිතා කරන නාමයක් කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. දැන් බලන්න මෙතන බාලකෝ අජ්ජ පාඨශාලයන් ගච්ඡති. ළමයා අද පාසලට යයි. බාලකෝ අජ්ජ පාඨශාලයන් ගච්ඡති. ළමයා අද පාසලට යයි. මෙතන තියෙනවා සෝ. එතකොට මේ සෝ කියලා කියන්නේ හෙතෙම. හෙතෙම කියලා කිව්වේ කාටද? හෙතෙම කියලා කිව්වේ කාටද? මේන්න මේ ළමයාට. හෙතෙම කියලා කිව්වේ මේ ළමයාට. එතකොට පොදුවේ අපි මේ නාමය වෙනුවට පාවිච්චි කරන නාම විශේෂයක්. සුවේ න ගච්ඡිස්සති. හෙට සුවේ න ගච්ඡිස්සති. නොයයි. නොයන්නේය. හෙට ඔහු නොයන්නේය. අපි බලමු ස්ත්‍රී ලිංගික සර්වනාමයක්. මාතා අජ්ජ කෙත්තං ගච්ඡති. අම්මා අද කුඹුරට යයි. මාතා අජ්ජ කෙත්තං ගච්ඡති. අම්මා අද කුඹුරට යයි. සා ඕතමෝ ඇය සුවේ න ගච්ඡිස්සති. හෙට නොයන්නේය. සා කියලා කිව්වේ කාටද? මේ අම්මට. එතකොට මාතා කියලා කියන එක වෙනුවට තමයි අපි සා කියලා සර්වනාමයක් යොදාගත්තේ. එතකොට අපි බලමු නපුංසක ලිංග සර්වනාමයක්. පුප්පං අජ්ජ විකසති. මල අද පිපෙයි. මල අද විකසිත වෙයි පිපෙයි. තං සුවේ මිලායති. එය හෙට මැලවෙයි. එය කියලා කිව්වේ මොකක්ද? මේ මල. පුප්පං. එතකොට අපි පුප්පං සුවේ මිලායති කියලා කියන්නේ නැතුව තං කියලා සර්වනාමයක් යොදාගත්තා. එතකොට සර්වනාමයෙන් අපි මේ නාමය වෙනුවට භාවිතා කරන නාම විශේෂයක් හැටියට යොදාගෙන මේ වාක්‍ය පැහැදිලි කරා. එතකොට සර්වනාම
කියන එක මොකක්ද කියන එක හැමෝටම පැහැදිලි ඇති. සර්වනාමයක් කියලා කියන්නේ නාමයක් වෙනුවට යොදා ගන්න, පොදුවේ යොදා ගන්න නාම විශේෂයක්. මේක හැමෝටම භාවිතා කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ඒ ලිංගවලට අනුව මේක භාවිතා කරන්න පුළුවන්. කාටවත් අයිති නාමයක් නෙවෙයි. එතකොට ඒ වගේ තව සර්වනාම කීපයක් තියෙනවා. මේ සබ්බ, අඤ්ඤ, අපර, කතර, ඉම, අඤ්ඤතර මේවා විශේෂයෙන් ත්‍රිලිංගිකව වර්ණගෙන නාම, සර්ව නාම. මේ සර්වනාම අතර තියෙනවා අම්හ කියලා නාමයක් සහ තුම්හ කියලා නාමයක්. අම්හ සහ තුම්හ. මේ අම්හ තුම්හ කියන නාම එහෙම නැත්නම් ශබ්ද අනෙක් සර්වනාම වගේ නෙවෙයි. මේ අම්හ තුම්හ කියන සර්වනාම අනෙක් නාම වලට වඩා ටිකක් විශේෂයි. අපි බලමු ඇයි එහෙම විශේෂ වෙන්නේ කියලා. අම්හ શબ્දය ත්‍රිලිංගිකව වර්ණගෙන්නේ නැහැ. අම්හ શબ્දය ත්‍රිලිංගිකව වර්ණගෙන්නේ නැහැ. දැන් මම කිව්වොත් එහෙම ස්ත්‍රීලිංග කෙනෙකුට කියන්නත් පුළුවන් මම කියලා. පුරුෂලිංග කෙනෙකුටත් කියන්න පුළුවන් මම කියලා. ඒකේ ලිංග ભેදයක් නැහැ. තුම්හ කියලා කිව්වොත් එහෙම, ඔබ කියලා කිව්වොත් එහෙම ස්ත්‍රීලිංග කෙනෙකුට උනත් පුරුෂලිංග කෙනෙකුට උනත් කාන්තාවකට හෝ පුරුෂයෙකුට මේ දෙගොල්ලන්ටම ඔබ කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේක ත්‍රිලිංගිකව වර්ණගෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සර්වනාමයක් ත්‍රිලිංගිකව වර්ණගෙනවා. ඒ කියන්නේ ලිංග තුනටම වර්ණගෙනවා. හැබැයි මේ අම්හ සහ තුම්හ શબ્ද දෙක ලිංග තුනටම වර්ණගෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට නොඑක් වෙලාවට වාක්‍යවලදී, වාක්‍ය රචනයේදී, වාක්‍ය පරිවර්තනය කරනකොට අපට මේ අම්හ සහ තුම්හ શબ્ද භාවිතා කරන්න සිද්ධ වෙනවා. පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනි කොහොමද මේ වචන ඒ විභක්ති වලට අනුකූලව යොදාගන්නේ කියලා. දැන් සමහර වෙලාවට අපිට කියන්න වෙනවා ඔබගේ, මෙය ඔබගේ පොතයි. එතකොට අපිට කියන්න මේක මගේ පොත. නැත්තම් මේක මට දෙන්න. එතකොට මගේ කියන එකයි මට කියන එකයි වචන දෙකක්. එතකොට තව සමහර වෙලාවට කියන්න අපිට මා කෙරෙහි කරුණාවන්ත වෙන්න. එතකොට මා කෙරෙහි කියලා කියන එක තව තේරුම. එතකොට මගෙන් දුරස් වෙන්න. එතකොට මට, මා කෙරෙහි, මගේ කියන වචන තුනටම වඩා වෙනස් මගෙන් කියලා කියන එක. එතකොට මේ වචන අපි කොහොමද යොදාගන්නේ? කොහොමද විභක්ත්‍යානුකූලව හරියට වාක්‍යයක යොදන්නේ කියලා හොඳට ඉගෙන ගන්න ඕනි. ඒකට අනිවාර්යෙන්ම මේ අම්හ શબ્දය සහ තුම්හ શબ્දය පාඩම් කරගන්න ඕන. හොඳට අවධානයෙන් බලලා තේරුම් සහිතව ඉගෙන ගන්න ඕන. අපි පළවෙනියට මේ අම්හ සහ තුම්හ શબ્ද කොහොමද වර්ණගන්නේ කියලා ඉගෙන ගමු. අම්හ શબ્දේ පඨමා විභක්තියට වර්ණගෙන්නේ අහං මයං අම්හේ නෝ. අහං මයං අම්හේ නෝ. ඒක වචනය අහං, බහුවචනය මයං අම්හේ නෝ. එතකොට ආලපන විභක්තියක් නැහැ. ආලපන විභක්තියක් මේ අම්හ තුම්හ શબ્දවල නැහැ. සර්වනාම શબ્දවල නැහැ ආලපන විභක්තියක්.
එතකොට එක විභක්තියක් අඩු වෙනවා. ဒုတိ ඒක වචනය මං මමං බහුවචනය අම්හාකං අම්හේනෝ. ဒုတိ විභක්තිය කොහොමද කියන්නේ? මං මමං අම්හාකං අම්හේනෝ. තතිය විභක්තිය මයා මේ අම්හේබි අම්හේහි. ඒක වචනය මයා මේ වචන දෙකක් තියෙනවා. බහුවචනය අම්හේබි අම්හේහි. කරණ විභක්තිය සමානයි මයා මේ අම්හේබි අම්හේහි. චතුර්ථ විභක්තිය මම මයිහං මමං මේ. ඔන්න ඒක වචන හතරක් තියෙනවා. මම මයිහං මමං මේ. බහුවචනය අම්හං අම්හාකං නෝ. එතකොට වචන තුනක් තියෙනවා බහුවචන. අම්හං අම්හාකං නෝ. මම මයිහං මමං මේ අම්හං අම්හාකං නෝ. කවියක් වගේ ගාථාවක් වගේ පාඩම් කරගත්තා නම් වැඩේ ලේසි. පංචමී විභක්තිය මයා මේ අම්හේබි අම්හේහි. මයා මේ අම්හේබි අම්හේහි. චට්ටි විභක්තිය මම මයිහං මමං මේ අම්හං අම්හාකං නෝ. එතකොට චට්ටි විභක්තියයි චතුර්ථ විභක්තියයි සමානයි. කරණ විභක්තියයි තතිය විභක්තියයි සමානයි නේද? පංචමී විභක්තියත් සමානයි. එතකොට බලන්නකො අපිට විභක්ති දෙක තුනක් නේ පාඩම් කරගන්න තියෙන්නේ නේද? සප්තමී විභක්තිය මයි අම්හේසු. මයි අම්හේසු. අපි ආපහු කියමු බලන්න. පඨම විභක්තිය අහං මයං අම්හේනෝ. ဒုတိ ය විභක්තිය මං මමං අම්හාකං අම්හේනෝ. තතිය විභක්තිය මයා මේ අම්හේබි අම්හේහි. කරණ මයා මේ අම්හේබි අම්හේහි. චතුත්ථි මම මයිහං මමං මේ අම්හං අම්හාකං නෝ. පංචමි මයා මේ අම්හේබි අම්හේහි. චට්ටි මම මයිහං මමං මේ අම්හං අම්හාකං නෝ. සත්තමි මයි අම්හේසු. හොඳයි. එතකොට තේරුම එච්චර අමාරු නැහැ. මොකද අපි ඉගෙනගෙන තියෙනවා විභක්ත්‍යානුකූලව තේරුමක් ගන්නෙ කොහොමද කියලා. දැන් අම්හ කියන එකෙන් කියන්නේ මම පිළිබඳවනේ. මම කියන කෙනා පිළිබඳව. එතකොට ප්‍රථමාවේ එහෙම නැත්නම් පඨම විභක්තියේ මම අපි. ဒုတိ යාවේ මා අපි. ဒုတိ ය විභක්තිය මා අපි. තතිය මා විසින් අප විසින්. මා විසින් අපි විසින්. කරණ මා කරණ කොටගෙන අප කරණ කොටගෙන. චතුත්ථි මට අපට. පංචමි මගෙන් අපගෙන්. චට්ටි මගේ අපගේ. සප්තමි මා කෙරෙහි අපි කෙරෙහි. එතකොට විභක්ත්‍යානුකූලව තේරුම අපි ගන්නකොට ඒක එච්චර අමාරු නැහැ. චට්ටි විභක්තියෙන් කොහොමත් අයිතියක් කියන්නේ. පංචමී විභක්තියෙන් වෙන්වීමක් කියන්නේ. චතුර්ථි විභක්තියේ ප්‍රදානය කිරීමක්. කරණ විභක්තියේ කරණ කොටගෙන කියන අර්ථය. තතියාවේ විසින් කියන අර්ථය. සත්තමි ආධාරාර්ථයක් පිළිබඳව. එතකොට තේරුම මම අපි මා අප මා විසින් අප විසින් මා කරණ කොටගෙන අප කරණ කොටගෙන මට අපට මගෙන් අපගෙන් මගේ අපගේ මා කෙරෙහි අපි කෙරෙහි අප කෙරෙහි. මෙතන පොඩි මුද්‍රණ දෝෂයක්. මෙතන අම්හ શબ્දය නෙවෙයි තුම්හ શબ્දය. තුම්හ શબ્දය. තුම්හ શબ્දය. අපි බලමු තුම්හ શબ્දය කොහොමද වර්ණගන්නේ කියලා. ත්වං තුවං තුම්හේ වෝ.
පඨමා විභක්තිය ත්වං තුවං තුම්හේ වෝ. ဒုတိယ තං තවං ත්වං තුවං තුම්හාකං තුම්හේ වෝ. තුම්හේ වෝ. තතිය විභක්තිය ත්වයා තයා තේ තුම්හේබි තුම්හේහි. කරණ ත්වයා තයා තේ තුම්හේබි තුම්හේහි. චතුත්ථ විභක්තිය තව තුයිහං තුම්හං තුම්හාකං තුම්හේ වෝ. පංචමී විභක්තිය ත්වයා තයා තුම්හේබි තුම්හේහි. චට්ටි විභක්තිය තව තුයිහං තුම්හං තුම්හාකං තුම්හේ වෝ. සත්තමී විභක්තිය ත්වයි තයි තුම්හේසු. ඒ විභක්තිය ඒ නාම වර්ණ ගීමේ පොඩි මුද්‍රණ දෝෂ ටිකක් තියෙනවා. මෙතන තුම්හේ තුම්හාකං තුම්හාකං. ආපහු බලමු. පඨමා විභක්තිය ත්වං තුවං තුම්හේ වෝ. ဒုတိယ විභක්තිය තං තවං ත්වං තුවං තුම්හාකං තුම්හේ වෝ. තතිය විභක්තිය ත්වයා තයා තේ තුම්හේබි තුම්හේහි. කරණ විභක්තිය ත්වයා තයා තේ තුම්හේබි තුම්හේහි. චතුත්ථ විභක්තිය තව තුයිහං තුම්හං තුම්හාකං තුම්හේ වෝ. පංචමී විභක්තිය ත්වයා තයා තුම්හේබි තුම්හේහි. චට්ටි විභක්තිය තව තුයිහං තුම්හං තුම්හාකං තුම්හේ වෝ. සප්තමී විභක්තිය ත්වයි තයි තුම්හේසු. හොඳයි. එතකොට තේරුම ගන්නේ ත්වං ත්වං නුබ නුබලා. එතකොට මෙතන නුබ නුබලා නුබ විසින් නුබලා විසින් නුබ කරන කොටගෙන නුබලා කරන කොටගෙන නුබට නුබලාට නුබගෙන් නුබලාගෙන් නුබගේ නුබලාගේ නුබ කෙරෙහි නුබලා කෙරෙහි. අර විදිහටමයි අර අපි ඉස්සෙල්ලා තේරුම ලිව්වේ අම්හ શબ્දේ. ඒ වගේමයි තුම්හ શબ્දේ අර්ථයත්. හොඳයි. අපි ඊළඟට බලමු මේ අම්හ සහ තුම්හ શબ્ද භාවිතයෙන් මොනවද යෙදෙන වාක්‍ය, මොනවද හැදෙන වාක්‍ය, කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියලා. අපිට ගොඩාක් මේ අම්හ සහ තුම්හ શબ્ද භාවිතයෙන් වචන වාක්‍ය හම්බ වෙනවා. විශේෂයෙන් පිරිත් ධර්ම දේශනා කරනකොට අපි සෙත් පතනවා ඔබට සෙත් වේවා. එහෙම නැත්නම් මට සෙත් වේවා කියලා නේද? බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනකොට අපි නමස්කාර කරනවා බුදුරජාණන් වහන්සේ ඔබට වහන්සේට නමස්කාර වේවා කියලා. බලමු. සබ්බ ලාභා උපෙන්තු තේ මේ තේපි ත්වං මං අනුරක්කන්තු සදා සොත්ති භවන්තු තේ. එහෙම නැත්නම් මේ නමෝ තේ මතිසාගර පාදේ වන්දාමි තේ නාත සද්ධාය තව මුද්දනා රංසිමාල නමෝ තුයිහං මයිහං
ඒසාමේ සච්ච පාරමී ඒසහි තුයිහ පිතා නරසීහෝ. නරසිය ගාථාවල එහෙම තියෙන නේද? රක්කන්තුමන් සකනුභාව බලේන නිච්ඡං කමතු මේ භංතේ. අපට නිතර කියවෙන වාක්‍යයක් අපේ පොඩි හාමුදුරන් වහන්සේලා කමතු මේ භන්තේ කියලා වන්දනා කරනකොට කියනවා. එතකොට මේ වගේ අර්ථ කොහොමද අපි ගන්නෙ? බලමු එකක් දෙකක් පරිවර්තනය කරලා. රංසිමාල නමෝතුයිහං ඔබගේ රැස්මාලාව නමස්කාර වේවා. එතකොට ඒසහි තුයිහ පිතා නරසීහෝ නර ශ්‍රේෂ්ඨ වූ ඔබගේ පියතුමා නර ශ්‍රේෂ්ඨ වූ තුයිහ පිතා කමතු මේ බන්තේ. මෙතන මේ කියලා කියන්නේ මට සමාවන සේක්වා. නමෝ තේ මතිසාගර. මතිසාගර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. තේ කියලා කියන්නේ ඔබ වහන්සේට නමස්කාර වේවා. සදා සොත්ති භවන්තු තේ. ඔබට හැම කල්හි යහපතක් වේවා. තේ ඔබට මේ මට අපිට ඕන විදිහකට ආශිර්වාද කරගන්න පුළුවන්. එතකොට අපිට ගොඩක් වෙලාවට වාක්‍යවලදී මෙහෙම මේ අම්හ තුම්හ ශබ්ද භාවිතයෙන් වචන හම්බ වෙනවා. මා මේ බාල සමාගමු ඒතේන සච්චේන ස්වත්ති මයිහං කිං තුයිහ මිනා පාපකේන දුජ්ජීවිතේන සොත්ති තේ හෝතු සබ්බදා වන්දේ අහං බෝධිපාදපං තස්ස මයිහං ඒතද හෝසි මයිගේහේ ගතේ මාතා භත්තං පචි හෝතු මේ තන්තේ ජයමංගලං නත්ති මයිහං නැත්තම් තුයිහං බයං සදා ලාබීනං සීවලී අග්ගෝ මම සිස්සේසු භික්කවෝ ස්වාගතං වත මේ ආසි බුද්ධ සෙට්ටස්ස සන්තිකේ. අපි බලමු එකක් දෙයක් නේද? සොත්ති තේ හෝතු සබ්බදා කියන වචනේ අපි නිතර පිරිත් කියනකොට කියනවා. ඔබට යහපතක්ම වේවා කියලා. කිං තුයිහමිනා පාපකේන දුජ්ජීවිතේන තුයිහං ඔබගේ ඉමිනා පාපකේන දුජ්ජීවිතේන කිං මේ පවිටු අයහපත් ජීවිතයෙන් නැති ඵලය කුමක්ද? ඒතේන සච්චේන ස්වත්ති මයිහං මේ සත්‍යයෙන් මට යහපතක් වේවා. මයිහං මේ බාල සමාගම මේ මට මා නොවේවා එපා. බාල සමාගමෝ බාල සමාගමයක් අයහපත් ඇසුරක්. අපි ගාථා කිනුට කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තස්ස මයිහං ඒතද හෝසි මයිහං ඒතද හෝසි මට මෙබඳු දෙයක් ඒතං අහෝසි මේ විය මෙබඳු අදහසක් විය ගේහං ගතේ මාතා භත්තං පචි මයි සප්තමී විභක්ති ඒක වචනය මා කෙරෙහි අම්මා ආහාර පිසුවේය. මම ගෙදර ගිය කල්හි මා කෙරෙහි අම්මා බත් පිසුවේය. හෝතු මේ තේ ජයමංගලං මට නැත්තම් ඔබට ජයමංගල්‍යයක් වේවා.
නත්ති මයිහං තුයිහං බයං සදා. ඔබට නැත්තම් මට හැම කල්හි බයක් නැත නොවේවා. ලාභීනං සීවලී යග්ගෝ ලාභීන් අතුරෙන් සීවලී හිමියන් අග්‍රය මම සිස්සේසු බික්කෝ මහණෙනි මගේ භික්ෂූන් අතර මම සිස්සේසු මගේ ශිෂ්‍යයන් අතර. ඔය විදිහට අපට අර්ථ ගන්න පුළුවන්. තවත් ඒ වගේම වාක්‍ය ටිකක් තියෙන්නේ අපේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා පරිවර්තනය කරන්න උත්සාහ කරන්න මේවා අපි දන්නවා. තව සිංහලට නගන්න වාක්‍ය ටිකකුත් තියෙනවා. අහං ගාමං ගච්ඡාමි තේ ආහාරං බුඤ්ජන්ති සෝ භූමින් කනති ත්වං ඉද ආගච්ඡසි මයං පාඨං පඨාම ඉදං පුප්පං මිලායති තුම්හේ උදකං පිබත ත්වං පාඨාලයන් දාවසි අම්හාකං පිතරෝ තුම්හෙහි සද්දින් තේන ගගන යානේන ජම්බු දීපං ගන්තුං ඉච්ඡන්ති ත්වං තේන මග්ගේන ගන්්වා තස්ස සේවකස්ස තානි භණ්ඩානි දත්වා තස්මින් යේව තහානේ තිට්ඨ. එතකොට මේ වාක්‍ය ටිකයි අපේ පොඩි හාමුදුරන් වහන්සේලා මෑණිවරු අපේ ශිෂ්‍යෝ පරිවර්තනය කරන්න ඕන. පරිවර්තනය කරාට පස්සේ අපට මේ තුයිහ තුම්හ શબ્දය සහ අම්හ શબ્දය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙනවා. හොඳයි. අද දවසේ අපි සාකච්ඡා කළේ 3 වසර පන්තියට නිර්දිෂ්ටව තියෙන පෙළ පොතට අදාළව 4 වෙනි පාඩමේ පරිවර්තන කොටස, ඒ වගේම සර්වනාම වර්ණගීම් වල අම්හ සහ තුම්හ ශබ්ද දෙක පිළිබඳවයි අද දවසේ අපි කතා කරේ. හොඳයි. ඊළඟ දවසේදී අපි නැවත අලුත් පාඩමකින් හමු වෙමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං චිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.